We'll continue. Appadi part එක විකරමු. So Jagan was thinking about a remedy, eating of plates, not using the leaves. I told you that Indians had a habit of using leaves for a longer period. The eating of plates is a European habit. Now Jagan is a character. Jagan is a character that rejects the European culture. Jagan කියන්නේ යුරෝපීය සංස්කෘතිය ප්‍රතික්ෂේප කරන කෙනෙක්. ඒකනේ කියන්නේ රවුල් බාන්න කැමති නැහැ කියලා. හැමදාම කන්නඩේ ඉස්සරහට ගිහිල්ලා. ඒක යුරෝපීය පුරුද්දක් කියලා කියන මනුස්සයා. first chapter එක දැක්කනේ අපි ඒක. දැන් මොකද කියන්නේ මනුස්සයා? දැන් කියනවා අඩේ කොළ වලින් කන්න නැතුව ප්ලේට් වලින් ගෙවනම් හොඳයි කියලා. ඒතර එයා ඉතින් පෙන්නනවා එයාගේ අභ්‍යන්තරයෙන් එයා පවා යුරෝපීය ලක්ෂණ ගන්න කැමතියි කියලා. You know that Sri Lanka also, we had the European influence, British influence, Dutch influence. අපිට ඔක්කොම තිබුණානේ මේ බලපෑම් ඔක්කොම තිබුණානේ අපිට. ඒවා අපේ සමාජයට ඇවිල්ලා තියෙනවා. අපි ගන්න පිඟානේ. අපිට කේල් කොලෙන් කන එක හරිය අමුතු දෙයක් නේ. සුන්දර දෙයක් නේ. හැමදාම ගන්නම් වෙන්නේ නැහැ නේ. අපි පිඟන් වලින් කනවා, කලසම් වදිනවා, සපත්තු දානවා. That was a European things. In this period, මේ කතා කරන කාලේ වෙනකොට යුරෝපීය බලපෑම ඕන තරම් තිබුණා. කාර් එක යුරෝපීය. ස්කූටර් එක යුරෝපීය. ඉන්දියාවේ තිබුණා. ජගන් කෑම හදන්න ගේන කෙමිකල්ස් සමහර ඒවා රසකාරක වර්ග නහදියා තියෙනවා නම් ඒවත් යුරෝපීය. පිටරටින් ගිහින්. මම මිනිස්සුගේ අභ්‍යන්තරයේ මිනිස්සු හිතනවා නෑ මේක මගේ රට. ජාතිය. Indian freedom. එකම චරිතයේ දෙපැත්තක් අපි දකිනවා. Eat of plates and not use leaves for this purpose. The plates could be washed and kept. පිඟන් නම් ඉතින් හොදලා තියාගන්න පුළුවන්. Unlike the leaves, කොළ වගේ නෙමෙයිනේ. which are thrown out after dinner. කාපු ගමන් කොළ විසි කරන්න ඕනේ. ඒතකොට ඉතින් හිඟන්න වෙවිලා මේක උස්සන් යනවා. Background to pick. Jagan reflected. Reflecting කියන්නේ ආවර්ජනය කරනවා. හිතලා බලනවා. තමන්ගේ මතය ප්‍රකාශ කිරීමක් කරනවා. Okay. It was for a moment මොහොතකට ජගන්ට දෙනුණා racked with problem of national improvement in various directions. racked කියන්නේ විහෙසකර බව නේ. මේක ජගන් හිතනවා මගේ රට දියුණු කරන්න ඕනේ. මෙහෙම දියුණු කරා නම් හොඳයි කියලා එක. The problem of national improvement. මොකද්ද ප්‍රශ්නේ? ජාතිය දියුණු කිරීම national improvement එක. In various directions. විවිධ පැතිවලින් අපේ රට දියුණු වෙන්න ඕනේ කියලා එක. ජගන් හිතනවා. එකෙන් දකින්න මොකක්ද අපි ජගන්ට රට ගැන තියෙන ආදරේනේ ඒක හරි ඕකේ he loves his country රටට ඔහුගේ ආදරය ඔහු පෙන්වන්නේ නෙමෙයි ඒක දියුණු වෙන්න ඕන කියලා ඔහු හිතනවා තවදුරටත් if everyone gave up dining leaves ඔන්න තාපැත්තක් හිතනවා ජගන් හැමෝම කෙහෙල් කොලේ කන එක නැවතුත් මොකද වෙන්නේ those engaged in the leaf trade සමහර කට්ටිය engage කියන්නේ රැකියාව කරනවා නියුතු වෙනවා මොකේද leaf trade කොළ වෙළඳාම දැන් හැම ගෙදරකම කෙහෙල් ගහක් නැහැනේ එහෙනම් කෙහෙල් ගස් බවලා මේ කොළ ගෙනෙන්න කපලා පිඟාන වගේ හදලා එහෙම අඟුරු හදන ක්‍රමයක් තියෙනවා මේ හරිය ගන්න තියෙනවා මේක ඒවල වලට ගෙනත් දෙනවා ඉස්සරහට දැන් මගුල් ගෙදරක් තිබ්බම ඒගොල්ලෝ ඒක ඕඩර් කරනවා මොනක දවස් ගණන් කොළ ගෙන්න ගන්න ඒක ව්‍යාපාරයක් මේක. එහෙනම් මේ ව්‍යාපාරය කරන කට්ටිය මොකද වෙන්නේ? would be thrown out of their profession. profession කියන්නේ වෘත්තිය. ඒගොල්ලන්ගේ වෘත්තිය නිවත් වේ. ඈත් වේ. දැන් රස්තාව නැති වේ. And an alternative engagement would have to be found for them. එහෙනම් ඒගොල්ලන්ට alternative කියන්නේ පුතේ විකල්ප කියන එක. වෙනසක්. engagement එකක් රැකියාවක්. ඕන වෙනස් රැකියාවක් හොයලා දෙන්න ඕන. ජගන් හිතන දේවල් මේ තියෙන්නේ. ජගන් කියපු දේවල් නෙමෙයි.
But first, statistics should be taken. හැබැයි ඊට කලින් statistics සංඛ්‍යා ලේඛන කියන වාර්තා හොයාගන්න ඕනේ. statistics සංඛ්‍යා ලේඛන. But first, statistics should be taken of the percentage of the population eating of leaves. ඉස්සෙල්ලම ප්‍රතිශතය අපි හොයාගන්න ඕනේ ජාතිය ජනගහනයෙන් කොයිතරම් ප්‍රමාණයක් population ජනගහනය කියන එක කොයිතරම් ප්‍රමාණයක් කොළ වලින් කනවද? පිඟන් වලින් කන කට්ටිය කොච්චරක් ඉන්නවද? මොන වගේ පිඟන්ද? විදී පිඟන්ද? ඇලුමිනියම් පිඟන්ද? නැත්නම් මොන ලෝහෙන්ද පිඟන් හදන්න ඕන? හිතන්න ගොඩාක් දේවල් තියෙනවා. How many were engaged in gathering the dry leaves? කී දෙනෙක් නම් කොළ එකතු කරනවද? Gathering the dry leaves from the forest of Mempi. Mempi කියන්නේ කන්දක් සහිත කැලෑවක්. Mempi forest. And stitching them. ඒගොල්ලෝ මේ කොළ අරගෙන ඇවිල්ලා stitching කියන්නේ මහන්න ඕන, ගැට ගහන්න ඕන. Little splinters. පුංචි පතුරු අරගෙන හතරට තියලා හතර පැත්තෙන් තියලා ලස්සන ගැට ගහලා පිඟානක් වගේ තමයි ගෙදර ගෙනත් දෙන්නේ මේක. Splinters කියන්නේ පතුරු කියන එක. Okay, and how many in cultivating special banana leaves? කී දෙනෙක් නම් වගා කරනවද කෙහෙල් ගස්? විශේෂ කෙහෙල් ගස් වර්ගයක් වගා කරනවා ඒගොල්ලෝ. මේ purpose එකට කෑම කොළ ගන්න. මේ ඔක්කොම හොයන්න එපා. Till all this was done. මේ ඔක්කොම කරනකන් on a national scale කියන්නේ ජාතික මට්ටමේ this vagrant would continue to remain here. මේ හිඟන්න හැමදාම මෙතන ඉඳී කියන එක. Now you can understand that this is an argument. මේක තර්කයක්. ඔහු දැක්කනේ ජගන් ඔහුගේ මනසෙන් තර්ක කරන දෙයක් තමයි මේ අපිට මෙතන පේන්නේ. ඒතර එයා ඒකේ දකිනවා පොසිටිව් පැත්තයි නෙගටිව් පැත්තයි දෙකම. හිඟන්න ඉන්න හොඳ නැහැ. ඒක හරි කැතයි. එහෙනම් පිඟන් වලින් කෑවනම් හරි. පොසිටිව් පැත්තක් නෙමේක. ඒත් නෙගටිව් පැත්තකුත් දකින්නවනේ. අරුණ මොනවා වේද? රස්සාව නැති වේද? උන් පහු නේද කියන එක. So this is the ability of argument. උද්දලයකට තියෙන තර්ක කිරීමේ හැකියාව මේ පෙන්නන. Jagan is a person. නම් කලින් කිව්වා philosophical, intellectual, academic. So here you can see Jagan is a person who can argue. Argue කරන්න පුළුවන් positive negative දෙපැත්තම balance කරලා thinking power එකක් තියෙන මිනිස්සෙක් ජගන්. ජගන්ට ජාතික ප්‍රශ්නයක් ගැන හිතන්න පුළුවන්. මේ ජාතික ප්‍රශ්නයක් නේ හිඟන්නෝ කියන එක. හැබැයි ඉතින් තාමත් හිඟන්නෝ ඉන්නව නේද? Still the beggars or the vagrants are there. රටක් වශයෙන් හිඟනකම දුරු කරන්න අමාරුයි because we are third world countries. අපි තුන්වෙනි ලෝකේ රටවල්. තාමත් අපි දියුණු වෙනවා. හිඟන්නෝ ඉන්නවා. ඇමරිකාවේ පව හිඟන්නෝ ඉන්නවා. ඒක සමාජ ප්‍රශ්නයක්. It's a social issue. හරි. ඔයගොල්ලෝ ලියාගන්න මම අර කියපු කතාව මෙතන මම කිව්වා මේ ජගන්ගේ quality එකක් ගැන. තාර්කික බව. එයා positive negative දෙපැත්තම තරක කරා කියන එක. මේ පොයින්ට් එක තරුවක් දාලා පොතේ ලියාගන්න.
Right, late in the night. මේ කතා කරන්නේ හිඟන්න ගැන හිඟන්න කරන වැඩේ ගැන late in the night ටිකක් රෑ වුණාම රාත්‍රී උදා වුණාම he emerged from this culvert මේ බෝක්කුවේ මේ බෝක්කු කැලෙන් එළියට ඇවිල්ලා went down the streets පාර දිගේ යනවා crying හැම ගෙදරක් ගාවටම ගිහලා කෑ ගන්නවා oh good mother අනේ හොඳ අම්මේ ඒ ගෙදර අම්මට කතා කරන්නේ give a handful of rice පට්ටිකක් දීපන්කෝ කියනවානේ පොඩි සංග්‍රීවන් මේ බඩගිනි කාට කන්න මොන හරි දෙන්නකෝ කියලා කෑ ගහනවා he had a deep voice මොන තිබුණා ගැඹුරු හඬක් which penetrated the door මේ හඬ දොර ඇතුලෙන් යනවා reached the kitchen beyond කුස්සිය තියන්නේ පිටිපස්සට මෙන්න ගෙදරක පාරවලයින් තියෙන ගෙවල් මේවා ඈත තියෙන කුස්සියටත් යනවා හඬ his tone උගේ හඬේ තිබුණු ස්වරය කියන එක tone කියන ස්වරය තාලය කියන එක also quite troublesome children මේක කෑ ගහනකොට troublesome children කරදරකාර දරුවෝ නිහඬ වෙනවා as he was described අම්මලා තාත්තලා කියලා තින්නේ මේකව පැහැදිලි කරලා තින්නේ ඌට ඇස් තුනක් තියෙනවා එක යකෙක් නේ උඹ කයි එහෙම කතාවක් තමයි කියන්නේ ඒතර පුංචි උන් බයයි ආයින්ද උන් පදනතු ඉන්නවා on the small part අපුනි කාලා අතලක් කරනවා okay he is කියලා තියෙන්නේ he is a disgrace to the nation ජගන් කියනවා මේක අපේ රටට කොයිතරම්නම් අවමානයක්ද කියන එක. ඒත් මේක ජාතික අභිමානයක් කියලා national pride කියලා මේකට කියන්නේ. තමන්ගේ රට ඉහළින් තියෙන්න ඕනේ කියලා හිතන දේ national pride එකක් ජගන්න තියෙන්නේ. හිඟන්නා කියන කෙනා අවමානයක් කියලා හොදකිනවා. Jagan commented within himself. Jagan තමන් අභ්‍යන්තරයෙන්ම තරක කරගත දෙයක් තමයි ඒ කතාව. And by the time he reached the statue of Loli, on the ටික මිනිස්සයා විදගෙන ඇවිල්ලා එනව තැනකට එතන තියෙනවා Loli statue එක. statue කියන්නේ පිළිමය කියන එක. statue of Loli.
A furlong කියන්නේ දිගු කලකට පෙර කියන එක. කාලයකට ඉස්සෙල්ලා, කාලයකට කලින්. His head throbbed with several national and human problems and their ramifications. ඔහුගේ ඔළුව නේ throbbed. throbbed කියන්නේ තෙරපිලා තිබුණා. With several national and human problems. ජාතික මානව ප්‍රශ්නයක්. මේ වෙනකන් යා හිතුවේ රට ගැන හිතුවේ මේ වෙලාවේ පාරේනකොට නේ. හිඟන්න රටට ප්‍රශ්නයක්, ජාතික අභිමානයක් තියෙන්න ඕනේ. එතකොට ප්ලේට් වලින් කන්න ඕනේ. එහෙම කෑවොත් අර මිනිස්සුන්ට මොනවා වෙයිද? කොලයකට කරන මිනිස්සු human problems. So Jagan was thinking about national and human problems. This was throbbing. Throbbing කියන්නේ හිතට බරක්, ඔළුවේ පිරලා තිබුණේ මේවා. And there are ramifications. Ramifications කියන්නේ පිළිතුරු කියන්නේ answers වගේ දේවල් නේ. ප්‍රශ්න සහ පිළිතුරු. එන තමයි ජගන් හිතුවේ මෙච්චර වෙලා. So Frederick Lowley, another name is coming out. අපිට තව නමක් එනවා එළියට. සර් කියන ශ්‍රීමත් කියන එක Frederick Lowley. ඔයාලට කලින් වචනයක් හම්බුනේ Lowley extension එක කියලා නේ. Lowley extension එක තමයි ජගන් ජීවත් වෙන ප්‍රදේශ, Lowley ප්‍රදේශ. ජගන්ගේ ගෙදර තියෙන එතන. ඒ ප්‍රදේශ නම් කරන්නේ Lowley කියන පුද්ගලයා, Frederick Lowley. ශ්‍රීමත් Frederick Lowley අපි දන්නේ කවුද කියලා බලමු පස්සේ කවුද කියලා කියනවා. එයාගේ පිළිමයකුත් තියෙනවා මේ extension එක පටන් ගන්න තැන. සමහර විට එයා වෙන්න ඇති. He may be the person who had built මල්ගුඩි. මල්ගුඩි හදපු මිනිස්සයා වෙන්න ඇති. අපි දන්නේ. But however යුරෝපීය ජාතිකයෙක්. ගේ පිළිම තමයි මේ තියෙන්නේ. Frederick Lowley faced the city. නගරය දිහා බලාගෙන ඉන්නවා යා. එයාගේ රූපයෙන් පේන්නේ නගරය දිහා බලන් ඉන්න විදිය. And his back, ඔහුගේ පසුපස පිට was supposed to be the back of beyond at what time. ඒ කාලේ මල්ගුඩි නිර්මාණය කරනකොට නගරේ හැදුවා. හදලා ලෝලිගේ ස්ටැචු එකත් හැදුවා. ලෝලිගේ ස්ටැචු එක හැදුවේ නගරේ කොනේ. නගරේ අයිනට වෙලා මිනිස්සු නගර දිහා බලන් ඉන්න විදියට. එහෙම තමයි සපෝස් කරේ ඒක. නිර්මාණය වුණේ. To be back of beyond at one time the limit of the city's expansion. නගරේ expansion එක. නගරේ ව්‍යාප්ත වීමේ සීමාව තුල තමයි ලෝලි හිටියේ. හිතන මං කියපක තේරුණා. මල්ගුඩිය හැදුවා. ඒක තමයි city's expansion එක නගරයේ විහිදීම. ඒකේ අගීසේ තමයි ලෝලි හිටියේ. But this prophecy was confounded when Lowley extension මේ prophecy කියන්නේ මේ අනාගත දැක්ම කියන එක. කලින් නගර නිර්මාණය කරේ එහෙම. නගරයේ මැද තියෙනවා ලෝලිගේ ස්ටැචු එක තියෙනවා නගර දිහා බලාගෙන. ඒක තමයි නගරයේ සීමාව කියන එක. ඒ prophecy එකේ තමයි නගර සැලසුම් කරේ මල්ගුඩිය කියන්නේ. But this was changed. කාලයක් ඇදීම වෙනස් වෙනවා. This prophecy was confounded. Confounded කියන්නේ වෙනසකට ලක් වුණා. Changing වුණා කියලා මේ කියන්නේ. Right. But this prophecy was confounded when Lowley extension කාලයක් යනකොට හදිච්ච දේවල් ටිකක් තියෙනවා නේ. prophecy කියලා කිව්වේ අනාගතය පිළිබඳ දැක්ම කියන එක. prophecy. අනාගතය කියවීම කියන එක prophecy කිව්වේ.
කාලයක් යනකොට ලෝලි එක්ස්ටෙන්ෂන් එක කියලා අලුත් ප්‍රදේශයක් ලෝලි ප්‍රදේශ කියලා ඇති වෙනවා ප්‍රදේශ. සවුත් එක්ස්ටෙන්ෂන් දකුණු ප්‍රදේශ කියලා තව ගෙවල් ටිකක් ඇති වෙනවා. නිව් එක්ස්ටෙන්ෂන් නව ප්‍රදේශ කියලා ආයෙ පැත්තක් ඇති වෙනවා. all stretched out beyond the statue. මේ හැම දෙයක්ම statue එකකින් පිටිපස්සේ තමයි ඇති වුනේ. I'll draw this one and explain to you. මම මේක පැහැදිලි කරන්න දා විදියකට. So if we take this as the town Malgudi, if this is the lowly statue, ඔන්නෝම තිබුණා. ඒකේ පාරවල් තිබුණා, රේල් ස්ටේෂන් එක තිබුණා, ඇල්බර්ට් මිෂන් එක තිබුණා, ජගන්ගේ කඩේ තිබුණා, ඔක්කොම තිබුණා මෙතන. මේ හැම දෙයක් දිහා බලාගෙන ලෝලි හිටියා මෙතන. අගර සරසුම් කරේ එහෙම. But later certain places came out. Lowly station, one place. South extension, another place. New extension, somewhere else. Okay, then take up ඇති වෙන්න ගත්තා expand වුණා. ජනගහනය වැඩි වුණා. මිනිස්සු පැතිරලා ගියා කියන එක. And Jagan's ancestral home. Jaganගේ ancestral home කියන්නේ මහා ගෙදර. Jagan's ancestral home, which had been the last house outskirt in the city. Jaganගේ මහා ගෙදර තිබුණේ නගර සීමාවේ අන්තිමට. මේ ලෝල් ස්ටැචු එක ගාව ඉන්න මේ හරිය. අවසාන හරියට තිබුණ ජගන්ගේ මහා ගෙදර. පිළිම තියෙනවා. පිළිමෙට පොඩ්ඩක් එහා පැත්තේ නගරේ ඉවර වෙන තැන තමයි මහා ගෙදර තිබුණේ. දැන් කලින් බලන්නකෝ. මල්ගුඩියේ සීමාවේ අවසාන ගෙදර තමයි ජගන්ගේ මහා ගෙදර. එහෙම වුණා තිබුණ ගෙදර කාලයක් යනකොට මොකද වුනේ? Became the first one for all the newer colonies. අලුතෙන් හැදුණු ජනපදවලට පළවෙනි ගෙදර වුණේ ජගන්ගේ මහා ගෙදර. මෙතන මම කියලා පැහැදිලි ඔයගොල්ලන්ට දැන් ලෝලි එක්ස්ටෙන්ෂන් එක, සවුත් එක්ස්ටෙන්ෂන් එක, නිව් එක්ස්ටෙන්ෂන් එක කලින් තිබෙන්නේ නැහැනේ. දැන් ජගන්ගේ ගෙදර තමයි අන්තිම එක. මේක හැදෙනකොට මේ හැදිච්ච ඒවල් වලට පළවෙනි ගෙදර වුණේ ජගන්ගේ මහා ගෙදර. So this is what happened. This is setting. ඒක කතා කරේ අපි පොස්බිම කොහොමද කියන එක. Right. යනවා කනවා. විනාඩි 10ක් විතර කරුම් මේක. It was a small part. As Jagan approached the statue, Jagan then statue එක ගාවට. ලෝලි statue එක ගාවට එනකොට he felt a thrill. or දැනන පුංචි පොඩි ජොලියක් නේ thrill එකක් පොඩි ජොලියක්. පොඩි ආසාවක් ජොලියක් කියන එක. Right? As Jagan approached the statue, he felt a thrill, not at the spectacle of the enormous gentleman. Then, උඩ පේනවා අර මහත්තයා ශ්‍රීමත් ලෝලි මහත්තයානේ නොක්කා enormous මහ දෙවන්ත මහත්තයෙක් ඒ මහත්තයා. දෙවන්ත පිළිමයක් මේක. යාගේ දර්ශනය ස්පෙක්ටකල් කියන්නේ දර්ශනය කියන එක පේන දේ කියන එක. Standing in a Napoleonic attitude. You know the person Napoleon Bonaparte. කියන ඔයගොල්ලෝ අහලා ඇති නේ. අහලා නැත්නම් ඔයගොල්ලෝ පොඩ්ඩක් ඉන්ටර්නෙට් එක සර්ච් කරන්න පුළුවන්. You can type this in Google search. Napoleon Bonaparte නැත්නම් Napoleon කියලා ගහපු ගමන් Napoleonගේ රූපයක් හම්බ වෙයි. යා හිටගෙන ඉන්න විදිය සාමාන්‍යයෙන්. අන්න ඒකට තමයි කියන්නේ Napoleonic attitude කියලා. Napoleonu ආකල්පය. Attitude කියන ආකල්පය කියන එක. The way the Napoleon was position, Napoleonගේ රූපය හදලා තියෙන විදිය, ඒ ස්ටයිල් එක තමයි Napoleon attitude කියලා කියන්නේ.
තව එකක් තියෙනවා නැපෝලියන්ගේ ඇටිටියුඩ් කියපු ගමන් රටක් ආක්‍රමණය කරන්න ඕනි. රටක් අල්ල ගන්න ඕනි. මේක මගේ රට. අන්න එහෙම දෙයක්වත් කියවෙනවා. නැපෝලියන් ආක්‍රමණිකයෙක්නේ. ඔව්. සටන් කරානේ. පොඩ්ඩක් මාක් කරගන්න. මම කියපු ඇටිටියුඩ් කියන්නේ මොකද්ද? නැපෝලියන් කියන්නේ මොකද්ද කියන එක. Okay. So we were talking about this Napoleonic condition. The statue was there. Standing in the Napoleonic attitude, benignly surveying the history and the fortunes of Malgudi in a grand sweep. Surveying කියන විමසා බලනවා කියන එක. Survey පරීක්ෂා කරලා බලනවා. Then there's a word called benigly. Benigly, B-E-N-I-G-N-L-Y. Benigly survey. Benigly කියන්නේ මෙලෙක් ලෙස මෘදුව කාරුණිකව වගේ අර්ථයක් එන්නේ. Kindly. ඒ රූප දිහා බලවම නිකන් මෘදු බවක් දැනෙනවා. අර මේ මං හදපු නගරය නේද? එහෙමගේ අර කාරුණිකව තමන්ගේ නගර දිස බලන් ඉන්න මිනිස්සෙක්ගේ රූපයක්. Napoleonic attitude, benignly surveying the history and fortunes of Malgudi. History කියන්නේ ඉතිහාසය. Fortunes කියන්නේ වාසනාව. අනාගතේ මොනවා වෙන්න පුළුවන්. Malgudi ඉතිහාසය සහ Malgudi අනාගත වාසනාව ගැන grand sweep මහා බැල්මකින්. Grand sweep කිව්වේ දෙවන්ත බැල්මක් මහා බැල්මක් කියන එක. වරහන් ඇතුළේ දෙයක් කියනවා. Jagan had ceased to notice the statue for over 40 years now. මොන බන කතාව? අවුරුදු 40කින් ජගන් අර කලින් මොන දිහා බලන්නේ නැහැ. Jagan had ceased. ceased කියන නවත්තලා. To notice the statue. අවුරුදු 40ක් තිස්සේ ජගන් බලන්නේ නැහැ ෆෙඩරික්ගේ මොන දිහා. එහෙනම් පිළිමිය හදලා අවුරුදු 40 ගණනක් යනවා. ඔන්න එක පොයින්ට් එකක්. ඒ ජගන් බලන්නේ නැති මේකයි මොන දිහා? මොකද සුද්දා. රට විනාශ කරපු එක. ඒ අර තියෙන ගැටුම. This is something connected with the freedom fight. The refusal of foreigners, the refusal of British people. එපා කියලානේ කියන්නේ මේගොල්ලෝ කිව්වේ. දැන් නිදහස හම්බෙලා. තාමත් බලන්නේ. කලින් බැලුවෙත් නැහැ. So the points we had here වඩා කරුණු ටික තමයි. සචිව එකට අවුරුදු 40කට වඩා පරණයි. එහෙනම් මල්ගුඩිය පරණ නගරයක්. කදලා ගොඩක් කල් වෙනවා. එක පැත්තක් අපු දැකපු. ජගන් සුදුන්ට විරුද්ධයි කියන එක. ඒකයි බලන්නේ නැත්තේ. තව දෙයක් කියනවා මේකේ. මේ නගරයේ ස්ටැචු එකක් තියෙන එකෙන් මොකද්ද කියන්නේ?
තාමත් ඉන්දියාව තුළ යුරෝපීය බලපෑම තියෙනවා. එන්නේ අයින් කරන්න තිබ්බනේ. ඒගොල්ලෝ අයින් කරන්න ගියේ නැහැ නේ තාම තියෙනවා. කියන්නේ. අනේක ලියා ගන්න ඕගොල්ලෝ. මල්ගුඩිය නගරයේ ලෝලි ස්ටැචු එක තියෙනවා කියන එකෙන් කියවෙන්නේ මොකක්ද? අපිට සිම්බලයිස් කරන්නේ still there is the British influence, European influence in India. ඉන්දියාව තුළ කාර් එකක් වෙන්න පුළුවන්, භාෂාව වෙන්න පුළුවන්, ඇඳුම වෙන්න පුළුවන්, ආභරණ වෙන්න පුළුවන්, කනබුන කෑම වෙන්න පුළුවන්. මේ මොකක් හරි ක්‍රමයකින් බ්‍රිතාන්‍ය බලපෑම තියෙනවා. යුරෝපීය බලපෑම තියෙනවා කියන එක. අනේක ලියාගන්න. Right. Jagan had ceased to but because he anticipated the glimpse of his son Mali on the other side of the statue. Jagan පිළිම දෙස බැලුවේ. පිළිමේ මූණ බැලුවේ නැහැ. හේතුවක් ඇතුව. Because he anticipated කියන්නේ බලාපොරොත්තු වුණා. උඩ බලාපොරොත්තු තිබුණා glimpse. glimpse කියන්නේ ඡායාවක්, ඉඟියක්. මොකේ ඡායාවක් ඉඟියක්ද? පුතාගේ of his son Mali on the other side of the statue. statue එකේ එහා පැත්තේ පඩිපෙළක් තියෙනවා. දැන් statue එක වටේන පඩිපෙළ තියෙන්නේ. පඩිපෙළවල කීපයක් තියෙනවා. steps තියෙන්නේ. ඒක ඔක statue එකේ pedestal එක තියෙනවා, පාදම තියෙනවා, පාදම වටේට පඩි ටික තියෙනවා. ඒක උඩින් තමයි පිළිමේ තියෙන්නේ. මේ pedestal එක උඩ. මාලි ඉන්නවා එහා පැත්තේ යාළුවොත් එක්ක. හැමදාම මාලිගේ වැඩේ යාළුවොත් එක්ක කයියක් ගහන් උතන ඉඳලා ඉන්න එක. තාත්තා බලනවා මාලි එතන ඉන්නවද කියන. ගෙදරන ගමන් පොඩි ඇහක් දානවා. Glimpse of his son Mali on the other side of the statue. Right, now take your writing books. Then you want to make the summary. Other කරපු ටිකේ summary හදන්න මම විනාඩි 5 දෙන්න ඔයගොල්ලන්ට. 5ක් 6ක් විතර මම දෙන්නම්. I can give you 5 or 6 minutes. Very short one. ඉතාමත් කෙටියෙන් අද කරපු දේ තුල මොකක්ද උනේ කියන එක කතා කරන්න. දැන් ඔයගොල්ලෝ දැක්කද ගොඩක් සිද්ධි උනේ නැහැ. ජගන් ඇවිදපුක තමයි කරේ. ජගන් දැකපු දේවල් තිබුණා. ජගන් හිතපු දේවල් තිබුණා. ජගන් යෝජනා කරන දේවල් තිබුණා. අන්න ඒ ගැන අපිට කියන්න පුළුවන්. මෙන්න මෙහෙම දෙයක් වුණා. ඉස්ලාම එයා එද්දි මෙතෙන්ට ගියා. පස්සේ මෙතෙන්ට ගියා. මෙහෙම දෙයක් දැක්කා. හිඟන්න හම්බුණා. ඒතර මෙහෙම හිතුවා. මෙතෙන්ට ආවා. එතෙන්ට ආවා මෙහෙම දෙයක් හිතුවා. මෙහෙම දෙයක් දැක්කා. මෙහෙම දෙයක් බලාපොරොත්තු වුණා. අන්න ඒක තමයි පිළියන සමරිය එකේ. right start.